समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං ධර්ම ශ්‍රවණාභිලාෂී සසර කතරින් ඈතර වනු කැමැති ගුණ පුරණ කාරුණික පින්වත්නි මේ තුන් ලෝකයම සනසාලමින් සනසීමේ මඟ ලෝකයට බෙදා හදා දෙමින් ලෝකයක් නිවීම පිණිසම ලෝක පහළ වූ තථාගත අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරන පුණ්‍යමය අවධියයි උදා වෙමින් පවතින්නේ හැම හිතකම පින් සිතුවිලි පහළ වෙන අවධියක් වෙසක් සමය හැම කෙනෙක්ම කිසියම් වූ ගුණයක් පුරන්නට වඩන්නට කිසියම් වූ පිළිවෙතක හැසිරෙන්නට කිසියම් වූ පින්කමක් සිද්ධ කරගන්නට අඩුතරමින් බුදුරජාණන් වහන්සේ උදෙසා පහනක් ආලෝකයක් දල්වන්නට තරම්වත් උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා ගුණ ගෞරවය හැම හිතකම පහළ වෙන පුණ්‍යමය අවධිය අපි බුදුරජාණන් වහන්සේට විවිධ වූ පූජාවන්ගෙන් උන්වහන්සේට ගරු සත්කාර සිද්ධ කරනවා උන්වහන්සේ උදෙසා කළ හැකි पूजा सत्कार क्रम දෙකයි. එකක් ආමිස පූජාව, දෙක ප්‍රතිපත්ති පූජාව.
එදා උන්වහන්සේ පිරිනිවෙන්නට සූදානම් වන මොහොතේ මේ ලෝකයේ දෙවියෙක් මිනිස්සෙක් බ්‍රහ්මයෙක් කිසිවෙකු නොලද මහ උපහාර පුද පූජා ලබන්නට වුණා. එහෙත් ඒ අසිරිමත් දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ රජ සිටු මැති ඇමතිවරු ආදී මිනිස්යන්ගේ සියලු පූජාවන් ලැබෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්දය මට මේ කරන සත්කාරයේ පූජාව නෙමෙයි හුඟක් වටින්නේ. සක්කරෝති ගරුකරෝති මානේති පූජේති. මට යමෙක් ගරු කරනවා නම් පූජා කරනවා නම් සම්මානන පවත්වනවා නම් සැබෑම පූජාව වෙන්නේ ප්‍රතිපත්තිමය පූජාව බව බුදුරජාණන් වහන්සේ වදාළා. අපේ ආමිස ප්‍රතිපත්ති පූජා කියලා දෙපසකට බෙදන්න බොහෝ දෙනෙක් සූදානම්. හැබැයි අපේ ආමිසය කියන දේ උනත් ප්‍රතිපත්තිය මතම පිහිටලා පිරීමේ හැකියාව තියෙනවා. ඒක හැල්ලු කළ යුතු බහැර කළ යුත්තක් නොවේ. ඒක ප්‍රතිපත්තියට සමීප වෙන ආකාරයෙන් සිද්ධ කරන පිළිවෙල මොකක්ද කියලා හඳුනාගෙන කරනවා නම් ඒ ආමිසයම ප්‍රතිපත්තියට සමීප කරවමින් ප්‍රතිපත්තියේ පිහිටන්නට ප්‍රතිපත්තියේ යෙදෙන්නට උපකාරක වෙනවා. එනිසා අපි උන්වහන්සේට මලින් පහනින් සුවඳින් පුද පූජා පවත්වනවා වගේම උන්වහන්සේ අදහස් කළ බලාපොරොත්තු වුණු කැමති වුණු ප්‍රතිපත්තියෙන් උන්වහන්සේව පුදන්නට පුළුවන් නම් ඒක තමයි උන්වහන්සේ අපේක්ෂා කළ උතුම්ම පූජාව. හැබැයි අපිට උන්වහන්සේ කැමති වෙච්ච ඒ උතුම්ම පූජාවෙන් උන්වහන්සේ පුදනවා කියලා කිව්වහම හුඟක් දෙනෙක් හිතන්නේ මේ භාවනා කරන එක තමයි උන්වහන්සේට කරන්න තියෙන ලොකුම පූජාව කියලා. පිළිවෙතෙහි හැසිරෙනවා කියන තැනින් බොහෝ දෙනෙක් අදහස් කරන්නේ භාවනාමය කටයුත්තක යෙදීම. තවදුරටත් එක පැහැදිලි කරගත්තොත් සීලයක පිහිටලා සමත විපස්සනා වැඩිම තමයි උන්වහන්සේ කැමති වෙච්ච උන්වහන්සේ වෙනුවෙන් කරනවා නම් කරන්න තියෙන උතුම්ම පූජාව කියලා බොහොම පහසුවෙන් කෙනෙකුට හඳුන්වන්න පුළුවන්. හැබැයි එපමණකින් අපට බුදුරජාණන් වහන්සේ කැමති වෙන ඒ පූජාවෙන් උන්වහන්සේව පුදන්න බෑ. උන්වහන්සේව ඒ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්න නම්
උන්වහන්සේ ප්‍රතිපත්තිය කියලා පිළිවෙත කියලා උන්වහන්සේ වදාළේ උන්වහන්සේ පනවා වදාළේ කුමක්ද කියන ධර්මයේ අර්ථය මතු කරගන්නම වෙනවා. මොකද අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මේ වගේ වෙසක් සමයක ලෝකේ පහළ වෙන අවධියේ සීල සමාධි ප්‍රඥා මේ මාර්ගයේ වඩන තවුස්වරු ධානලාභී සමාපත්තිලාභී දඹදිව් තලේ ජීවත් වුණා. ඒ අය අතර යාලාර කාලාම උත්තකාරාම පුත්ත අසිත කාල දේවල වගේ ඉර්ධිමත් තවුස්වරු පිළිබඳව ධර්මයේ තුලද කියවෙනවා. අප මහබෝසතාණන් වහන්සේද ඔවුන් කරා ගොස් ඔවුන්ගේ ධර්මයේ අසා ප්‍රගුණ කළ බව ධ්‍යාන සමාපatti උපදවාගත් බව බෝසත් සිරිතේ කියවෙනවා. සිද්ධාර්ථ තවුස් ජීවිතය තුළ හැබැයි ඒ ලෝකයේ තුල ඒක ප්‍රතිපත්තියක් ප්‍රතිපදාවක් තමයි. බෝසතාණන් වහන්සේ ඒ මඟ ඇසුරු කරලා වඩලා භාවිතා කරලා ධ්‍යාන සමාපatti උපදවා ගත්තත් උන්වහන්සේ එය පිළිපැදිය යුතු ප්‍රතිපදාව කොට ප්‍රතිපත්තිය බවට පත් කරගත යුතුයි කියලා පනවන්නේ නේ. උන්වහන්සේ ඒ මුළු වැඩපිළිවෙලම නේව සංඥා නා සංඥා සමාපත්තිය දක්වාම භාවිත කරලා වැඩලා උපදවාගෙන අඩුවක් නැතුව ඒ සියල්ල සම්පූර්ණ කරලා උන්වහන්සේ ඒ සියල්ල අතහැර දමා යනවා. අතහැර දමා ගිහිල්ලා ගයා ශීර්ෂයේ තුල ඉතිරි මුළු කාලයම 6 අවුරුද්දකට ආසන්න කාලය ඔය ධ්‍යාන සමාපatti ලබන්න මහ ලොකු කාලයක් උන්වහන්සේට ගියේ නෑ. අපි දන්නවා මුළු ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම සඳහා සිද්ධාර්ථ බෝසත් කුමාරයාට ගත වුණේ කොච්චර සල්ප කාලයක්ද. ඒ කාගෙන්වත් මොනවත් අසා නොගත් ඒ පුංචි පුතා දඹසෙවණි වප්මගුල්දා අහස වැඩ ඉන්නට තරම් ධ්‍යාන ලබන්නට උන්වහන්සේට සංසාරික හැකියාවක් තිබුණා. එනිසා 6 අවුරුදු කාලයෙන් ඉතා ස්වල්පයයි ඔය ගුරු ඇසුරේ ලෞකික දහම හැදෑරීමට උන්වහන්සේ ගත කළා. බොහෝ අවුරුදු 6කට ආසන්න සිසු මුළු කාලයම අවුරුදු 29න් පැවිද්දට ගියේ අවුරුදු 35න් සම්බුද්ධත්වයට ලැබුණා. මේ අවුරුදු 6කට මුළු ආසන්න කාලයම කලේ කුමක්ද? ප්‍රතිපදාව ප්‍රතිපත්තිය කුමක්ද කියලා හොයපුවා. අර කලින් හම්බුණු දේ ප්‍රතිපත්තිය ප්‍රතිපදාව නම් මෙච්චර කාලයක් වෙහෙසෙන්න දෙයක් නෑ. මහන්සි වෙන්න දෙයක් නෑ. ඒ තුලින් මග උපදවාගෙන
යන්න තිබුණා. ඒක මාර්ගයක් ප්‍රතිපදාවක් උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට යන්න වැඩපිළිවෙලක් නොවුණු නිසායි උන්වහන්සේට අවුරුදු 6කට ආසන්න කාලයක් අතිශයින් දුෂ්කර ක්‍රියාවන් යෙදෙමින් පවා මේ මඟ පිළිවෙත හොයන්න උනේ. අවසානයේ මෙදුම් පිළිවෙතින් මහ බෝමැඩ වැඩ ඉඳ අද මේ වගේම වෙසක් සමයක උන්වහන්සේ මේ මාර්ගයේ ප්‍රතිපදාව උපදවා ගත්තා, හඳුනාගත්තා. ඒක තමයි ඇසල පුරපසළොස්වක වූ දවසේ බරණැස ඉසිපතනාරාමේදී ලෝකය හමුවෙහි ප්‍රකාශයට පත් කළේ. එතකොට අපට පැහැදිලි අපි ආමිසේ එපා ප්‍රතිපත්තිය වටිනවා කියලා යොමු වෙනකොටම කොච්චර ගැඹුරක් කොච්චර අවබෝධයක් ඒ ප්‍රතිපත්තියට එනවා කියනකොට තියෙන්නට ඕනද? ආලාර කාලාම උත්තකාරාම පුත්ත තවස්වරු භාවිතා කළ සීල සමාධි ප්‍රඥාවවත් පිළිවෙත ප්‍රතිපත්තිය ප්‍රතිපදාව උනේ. දැන් මේ පිළිවෙත මේ ප්‍රතිපත්තිය මේ ප්‍රතිපදාව තුළ ක්ලේශ ප්‍රහාණය සිද්ධ වුණා. තදංග විස්කම්බන කියන ප්‍රමාණය කෙලස් ගෙවා දවා දමන්න නෙමෙයි පුළුවන් උනේ අයට. ඒ ප්‍රතිපදාවට පුළුවන්කම තිබුණේ නැවත නැවත දුක හදන ක්ලේශ ධර්මයන් බොහෝ කලකට මතු නොවනසේ සංගවලා යටපත් කරලා අති දීර්ඝ කාලයක් ජරා මරණ ආදී ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී දුකෙන් අඩු දුක නැති තැන් නෙමෙයි දුක අඩු තැනක ඒ සමාපatti සුවයෙන් බොහෝ කාලයක් වැජබෙන්න පුළුවන් තැන් හොයාගෙන හිටියා. දුකේ අඩු බව නිසා ඒ අය හිතුවා මේක තමයි පරම සැපේ කියලා. බෝසතාණන් වහන්සේ ඒ ටික උපදවාගෙන මුලා වුණේ නැහැ, රැවටුනේ නැහැ. එතන දුකේ අඩු බවක් මිස දුකෙන් මිදුණු තැනක් නොවන බව හඳුනාගත්තා. එනිසා ඒවා හැරලා ගියේ හොයන්න ඕනේ කාලය. එනිසා අපි පිළිවෙතට ප්‍රතිපදාවට එනවා කියනකොට ඒ තදංග විස්කම්බන සීමාවට ලෝකේ පාරක් තිබුණා, මාවතක් තිබුණා, ප්‍රතිපදාවක් තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිළිවෙත ප්‍රතිපත්තිය ප්‍රතිපදාව කියලා පනවන්නේ ඊට එහාවක්. තදංග කියන්නේ తాවකාලිකව යටපත් කරගන්න. විස්කම්බන කියන්නේ බොහෝ කලකට කෙලෙස් යටපත් කරගන්න. ඒක ලෝකෙට හැමදාම පොදු සාධාරණ ඉගෙනවීමක්.
බුදුරජාණන් වහන්සේලාගේ ලෝ පහළ වීමෙන් පමණක්ම ලෝකෙට ලැබෙන පිළිවෙත තමයි නැවත නැවත දුක හදන්නට හේතු වෙන යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී සේයති දංකාම තණ්හා භව තණ්හා විරෝධං මේ තෘෂ්ණාදී ක්ලේශ ධර්මයන් යටපත් කරන්න නෙවෙයි සහ මුලින් ගෙවා දවා දමන වැඩපිළිවෙලයි උන්වහන්සේ ප්‍රතිපදාව හැටියට පනවන්නේ. ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය සහ මුලින්ම නැවත නොහට ගන්න ක්ලේශ ධර්මයන් ගෙවා දවා දමන වැඩපිළිවෙලයි මේ ශාසනයේ පිළිවෙත ප්‍රතිපදාව ප්‍රතිපත්තිය කියන්නේ. එතකොට අපි ප්‍රතිපත්තිය අගයනකොට අපි ප්‍රතිපත්ති ශාසනයයි වඩන්නේ පුරන්නේ කියනකොට මෙන්න මේ නුවණ මෙන්න මේ දැනුම ලබලා තියෙනවා. කොහොමද කෙලෙස් ප්‍රහාණය කරන්නේ? නැවත නොහට ගන්න නැවත නූපදින්න සමුච්ඡේදනය කරන්නේ කොහොමද? අන්න ඒ සඳහා ඒ ඉලක්ක කරගත්ත යම් වැඩපිළිවෙලක් ඇතොත් එය මේ ශාසනය තුල පිළිවෙත ප්‍රතිපදාව කියලා හඳුන්වන්න නම් කරන්න පුළුවන්. එතකොට ඒ ඉලක්කයට යන ඒ පරතරට යන වැඩපිළිවෙල නොයදෙන තැනක පිළිවෙතයි ප්‍රතිපත්තියයි ප්‍රතිපදාවයි කියලා මේ ශාසනය තුල හඳුන්වන්න බෑ නම් කරන්න බෑ. එනිසා මේ ශාසනික වැඩපිළිවෙල උන්වහන්සේ අන්‍ය ශාසන වලින් වෙන් කරලා ගලවලා පෙන්වුවා. ඒකට හොඳම පහසුම නිදර්ශනය තමයි අපිට සතර සතිපට්ඨානය පනවන තැන. සතර සතිපට්ඨානය පනවන තැන ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනයෙහි මහණ අන වෙන් කළා. මේ ශාසනයෙහි මහණ කයේ කය අනුව බලන්නේ. මේ ශාසනයේ මෙහෙන මේ ශාසනයේ උවසු මේ ශාසනයේ උවසිය කයේ කය අනුව බලන්නේ කොහොමද? මේ ශාසනයේ මහණ මෙහෙන උවසු උවසිය වේදනානුපස්සී චිත්තානුපස්සී ධම්මානුපස්සී වෙන්නේ කොහොමද? ඉද බික්කවේ මේ ශාසනයක. ඒ කියන්නේ අන්‍ය ශාසනවලත් මේ වැඩපිළිවෙල තියෙන්නේ නැති. ඒ නිසා මේ ශාසනයේ මේ වැඩේ කරන්න මෙහෙමයි කියලා වෙන් කරලා පෙන්නන. අන්‍ය ශාසනවල ඔය ටික නොතිබුණා නම් මේ ශාසනයේ කායේ කායානුපස්සී වෙන්නේ මෙහෙමයි කියලා වෙන් කරන්න උවමනාවක්.
එහෙම විශේෂ වචනයකින් වෙන් කරලා දක්වන්න උනේ අන්‍ය ශාසනික වැඩපිළිවෙල නෙමෙයි මේ ශාසනයේ වැඩපිළිවෙල කියන එක පැහැදිලි කරලීම සඳහාමයි වෙන්කොට දැක්වීම සඳහාමයි ඒ නිසා අපිට ආමිෂේ ප්‍රතිපත්තිය කියන මේ දෙක වෙන් කරලා දක්වන එක පහසු නුවණකින් පහසු අවබෝධයකින් කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. යමෙක්ගේ බෙදා දැක්වීම කරනවා නම් කල යුත්තේ සමුච්ඡේද ප්‍රහාණයෙන් නිරෝධය සාක්ෂාත් කරන වැඩපිළිවෙල මෙන්න මෙයයි කියලා මේ ශාසනික වැඩපිළිවෙල වෙන්කොට දක්වන්නට පුළුවන් නම් විතරමයි. එතකොට අපිට ඒ ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපදාව හඳුනා ගැනීම පහසු නෑ. ඒක ලේසි නෑ. හැබැයි අමාරුත් නෑ. දැන් බුදුරජාණන් වහන්සේට ඒකට හුඟක් වෙහෙසෙන්න වුණා. දැන් 6 අවුරුදු කාලයකට ආසන්න කාලයක් බුදු වෙන ආත්ම භාවයේ මේ නිවැරදි පිළිවෙත හොයන්න උන්වහන්සේට වෙහෙස වුණානේ. ආලාර කාලාම උද්දකාරාම බුද්ධ තවස්සරුන්ගෙන් තදංග විස්කම්බනේ දක්වා ක්‍රම පිළිවෙත නැවත වතාවක් ආගත්. හැබැයි අයගෙන් ඒ ටික අහගන්න කලින් උන්වහන්සේ දැන හිටියා. දැන හිටිය බවට සාක්ෂිය වප්මගුල්දා අර දඹසෙවණි කෝ පුතා කියලා හොයනකොට සමාපත්තියකට සමවැදිලා ඉන්නවා දකින්න ලැබුණා. පිය මහරජතුමාගේ පවා දෙවෙනි වැඳුම ලැබුවේද? උන්වහන්සේ ටික දැන ඉඳලා තියෙනවා. එතකොට උන්වහන්සේ අන්න ඒ සීමාවට එහා ගිය තැනකිනුයි ප්‍රතිපදාව බලවන්නේ. නිසා මේ ලෝකයේ තුල හැමදාම භාවිතා වන පිළිවෙත ප්‍රතිපදාවක් තමයි නැත්තේ නේ. හැබැයි ඒකට කියන්නේ නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. දුක නිරුද්ධ කරන පිළිවෙත කියලා කියන්නේ නේ. දුක නිරුද්ධ වෙන්න නම් සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන්න ඕන. එතකොට උන්වහන්සේලා මේ ලෝකයට පිළිවෙත ප්‍රතිපදාව පනවන්නේ මේ සඳහා. මේ ඉලක්කයට මේ අරමුණට අපි ඒ ඉලක්කයේ අරමුණට අනුව මේ මාර්ගය මේ පිළිවෙත මේ ප්‍රතිපදාව හඳුනාගත යුතු වෙනවා. ඒක තව කෙනෙකුගේ පැනවීමක් මත මෙහෙම භාවනා කරන්න, මෙහෙම මෙනෙහි කරන්න,
මෙහෙම හිත ඉන්න. එහෙම කාගේවත් පැවරුමක් මත කරන්න පුළුවන් ප්‍රතිපදාවක් නෙමෙයි මේ ශාසනික ප්‍රතිපදාව. ඊට වඩා වෙනස් වෙනවා. ඒ නිසා තමයි ඒහි පස්සිකෝ කියන ගුණයෙන් ධර්මයේ දක්වලා තියෙන්නේ. ඒව කරවනව ඒව බලව එන්න බලන්න කියලා විතරයි පෙන්නන්නේ. බලන කෙනාට පේනවා. බලන කෙනා දකිනවා. එයා ඒ අනුව කලයුත්ත නොකලයුත්ත හඳුනාගෙන පිළිවෙතෙහි හැසිරෙනවා. මෙන්න මේ සඳහා බුදුරජාණන් වහන්සේලා ලෝව පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන්නේ එකම එක අනුශාසනාවයි. ඒතං බුද්ධානුශාසන. මේ තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. මොකක්ද? සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. අපි මේ ටික කෙටියෙන් ගත්තොත් මේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදලා දැක්වුවොත් සීල සමාධි ප්‍රඥා. සබ්බ පාපස්සකරණං කියන තැනින් සීලය, කුසලස්ස උපසම්පදා කියන තැනින් සමාධිය, සචිත්ත පරියෝදපණං කියන තැනින් ප්‍රඥාවත්. ත්‍රිශික්ෂා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගය. කුමක් සඳහාද? සමුච්ඡේද සමුදය ධර්මයන්ගේ ප්‍රහාණය සඳහා. මේක තමයි මඟ, මේක තමයි පිළිවෙත, මේක තමයි ප්‍රතිපදාව, මේක තමයි ප්‍රතිපත්ති. එතකොට අපිට පිළිවෙතට ප්‍රතිපත්තියට එන්න නම් මේක දැනගන්න ඕන. එනිසා කියනවා මේ ශාසනයේ අවස්ථා දෙකක්. එක ඥානතෝ, දෙක පස්සතෝ. ඉස්සෙල්ලා දැනගන්න ඕන, දෙවනුව දකින්නට ඕන. දැනගන්නේ අනුන් උදව් කරගෙන, කල්යාණ මිත්‍රාශ්‍රයෙන්, ධර්ම ශ්‍රවණය. දැනගත්ත දේ අනුව දකිනවා. ඒක ප්‍රත්‍යක්ෂය. අනුන්ගෙන් අහගලා දැනගන්න දේ අනුමානය. අනුමානය ප්‍රත්‍යක්ෂයක් දක්වා යා යුතු වෙනවා. ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ අනුන්ගේ දෙයක් නෙමෙයි. තමන්ගේම අත්දැකීම. තමන් දන්නවා එතකොට. තමන්ගේම අවබෝධය, තමන්ගේම වැටහීම. අනුන්ට අයිති එකක් නෙමෙයි. ඒක බුදුහාමුදුරුවන්ටවත් අයිති එකක් නෙමෙයි. වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනාවක් කළා. එහිදී උන්වහන්සේ වදාරනවා, මහණෙනි, මං කිව්වා කියලා කියන්න එපා. මං කිව්වා කියලා කියන්න එපා. තමන් ලද අත්දැකීම තමන්ගේ දේ කියන්න කියලා. කොච්චර විශිෂ්ට දේශනාවක්ද මේ. මං කිව්වා කියලා නෙමෙයි කියන්න ඕන. ඒ කියන්නේ අනුමානයට අහගෙන නෙමෙයි කියන්න ඕන. ඒක
ප්‍රත්‍යක්ෂ කරගෙන තමන්ගේ අත්දැකීම මේක මෙහිමමයි කියලා තමන්ගේ දේ කියන්නයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට ඉගෙනුවා. එනිසා අපිටත් උන්වහන්සේලාගේ දේශනාව පිළිබඳව අහලා දැනගෙන මේ පිළිවෙත මේ ප්‍රතිපදාව මොකක්ද කියන අනුමාන තරමකින් හෝ දැනගෙනයි දකින්න තැනට යන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ ශාසනය දන්නේ නැහැ. දන්නේ නැතුව කොහොමද මේ ශාසනය වඩන්නේ? මේ ශාසනයේ මෙහෙමයි කයි කයානෝ බලන්න කියලා අහගත්තේ නැත්නම් දන්නේ නැත්නම් මේ ශාසනයේ කායානුපස්සී වෙන්නේ. මේ ශාසනයේ වේදනානුපස්සී වෙන්නේ මෙහෙමයි කියලා අහලා දැනගත්තේ නැත්නම් මේ ශාසනයට අනුකූලව වේදනානුපස්සී වෙන්න බෑ. මේ ශාසනය කොහොමද චිත්තේ චිත්තානුපස්සී වෙන්නේ කියලා අහලා දැනගත්තේ නැත්නම් මේ ශාසනය තුල චිත්තානුපස්සනාව වඩන්නේ වැඩිමක් වෙන්නේ නැහැ. මේ ශාසනය තුල ධම්මානුපස්සී වෙන්නේ මෙහෙමයි කියලා අහලා දැනගත්තේ නැත්නම් දැනගත්තේ නැති කෙනෙකුට මේ ශාසනයෙහි ධම්මේසු ධම්මානුපස්සී වෙන්න බෑ. එනිසා අපි ඉස්සෙල්ලම මේ ශාසනය මේ පිළිවෙත මේ ප්‍රතිපදාව පිළිබඳව අසා දැනගත යුතු වෙනවා. එනිසා මේ ශාසනික වැඩපිළිවෙල දක්වන තැන පළමු අංකය කල්යාණ මිත්‍රාශ්‍රයද, දෙවෙනි අංකය සද්ධර්ම ශ්‍රවණයද, තුන්වෙනි අංකය යෝනිසෝ මනසිකාරයද, හතර වෙනුව ධර්මානුධර්ම ප්‍රතිපදාවද, ඒ අනුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් ලෝකෝත්තර මඟ උපදවාගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර මඟ සතර ඵල පිළිවෙලින් නිර්වාණ ශේම භූමිය දක්වා සමීප වෙන වැඩපිළිවෙල ලෝකයට සියලු බුදුරජාණන් වහන්සේලා දේශනා කොට ඇත. ඒ වැඩපිළිවෙලේදී අපි පළමුව අසාගත යුතු වෙනවා සබ්බ පාපස්සා කරන. පවු නොකර ඉන්නවා කියලා කිව්වහම බොහොම සරලයි කෙනෙකුට. මේ කයින් කෙරෙන අකුසල් තුනයි තියෙන්නේ: ප්‍රාණඝාත, දත්තා දාන, කාම මිත්‍යාචාර. වචනයෙන් කෙරෙන අකුසල් තුනයි තියෙන්නේ: මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. මනසින් කෙරෙන අකුසල් තුනයි තියෙන්නේ: අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යාචාර. කාය කර්ම තුනයි, වාක් කර්ම හතරයි, මනෝ කර්ම තුනයි. 10යි තියෙන්නේ නොකර ඉන්නේ කියලා. ඉතින් මේක එච්චර අමාරු දෙයක් නෙමෙයිනි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේ ශාසනයෙහි සබ්බ පාපස්සා කරන සියලු පවින් වැළකීම කියලා කියනකොට ඒ සාමාන්‍ය සීමාව බොහොම එහාට යනවා. ඔය වැරදි ටිකට නොඇටි සුරකින්න මේ ලෝකයේ තුල බොහෝ පහසු. ඔය අකුසලයෙන් මිදීම පිළිවෙත ප්‍රතිපදාව නම් ඔය ටික නොකර ඉන්නේ ලේසි.
හැබැයි මේ ශාසනය තුල ඒ බඳු පමණකට ලඝු කරන්න බැරුව යනවා. උන්වහන්සේ වරක් දේශනා කළා අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුබෝධා අපටිවේදා ඒව මිදං දීගමද්ධාන සන්ධාවිතං සංසාරිතං මමං චේවතුම් ආකංච මානනි මමත් නුඹලා බොහෝ කලක් මේ ඉමක් කොනක් නොපෙනෙන මේ සංසාරේ ඇවිත ගියා බොහෝ කල් හැසිරුණා මොකක් නිසාද අරියස්ස භික්ඛවේ සීලස්ස ආර්ය සීලය අවබෝධ නොකළ නිසා ප්‍රතිවේද නොකළ නිසා එතකොට දැන් මේ වචනයත් එක්කම අපට පැහැදිලි වෙනවා පවෙන් වැළකීලා ගොඩනගන සීලය මේ ශාසනයෙහි සීලයක් වෙනවද කියන අදහස. පවෙන් වැළකීමෙන් ලබන ශික්ෂණයේ සීලය නම් ලෝකේ හැමෝටම හැමදාම ලබන්න පුළුවන්. හැබැයි සසරේ බොහෝ කාලයක් දුවගියේ ආර්ය සීලය අවබෝධ කළ අනවබෝධය නිසා ආර්ය සීලය අවබෝධ නොකළ නිසා ප්‍රතිවේද නොකළ නිසා ආර්ය සීලය අවබෝධ කළා නම් ප්‍රතිවේද කළා නම් සසර ගමනේ නැවැත්ම එතන තියෙනවා. වරදින් අකුසලයෙන් වැළකුණු පමණකින්ම මේ ශාසනය වෙන්නේ නැහැ. මජ්ක්‍ධිම නිකායේ සමන මණ්ඩිකා නමින් සූත්‍රයක් ඇති. සමන මණ්ඩිකා පුත්ත උග්ගහමාන සවැත් නුවරට එනවා. සවැත් නුවර මල්ලිකා දේවිය සවැත් නුවරට එන සියලු ශාස්ත්‍රූවරුන්ට තමන්ගේ ධර්මයේ කියන්න ශාලාවක් කරවනවා. ඒකට කියන්නේ තින්දුකාචීර. තිඹිරි ලීයෙන් කරවපු ආරාමය. එවකට මේ ආරාමයේ හිටියේ උග්ගහමාන සමන මණ්ඩිකා පුත්. බුද්ධ ශ්‍රාවකයෝ සමහර විට බුදුරජාණන් වහන්සේ පවා මේ අන්‍ය තීර්ථක ආරාම වලට වැඩම කරනවා. ඕන් සමග බොහොම සුහදව කටයුතු කරනවා, කතා කරනවා. වාද විවාද ඇති කරගන්නේ නැහැ. වරක් එබඳු ශ්‍රාවක පිරිසක් සමන මණ්ඩිකා පුත්තගේ ආරාමෙට තින්දුකාචීරයට ගියා. ඒ වෙලාවේදී ඔහු කියනවා ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේගේ දේශනාවේ අනුශාසනාවේ අපේ අනුශාසනාවේ අපේ දේශනාවේ කිසි වෙනසක් නැහැ. ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ කියන්නේ කයින් අකුසල් නොකරන්න, වචනයෙන් අකුසල් නොකරන්න, සිතින් අකුසල් නොකරන්න, ආජීවයෙන්ද පිරිසුදු වෙන්න. අපිත් අපේ ශ්‍රාවකයන්ට පනවන්නේ අපිත් අපේ ප්‍රතිපදාව කයින් අකුසල් නොකිරීමයි, වචනයෙන් අකුසල් නොකිරීමයි, සිතින් අකුසල් නූපදවීමයි, ආජීවයේද පිරිසුදුව පැවැත්වීමයි.
ඉතින් එහෙමනම් ඒකේ මේකේ ඇති වෙනස මොකක්ද? ඒ දේශනාවේ ඒ අනුශාසනාවේ ඇති වෙනස මොකක්ද? අපි එකක්මනේ කියලා තියෙන්නේ කියලා. කිව්වහම ශ්‍රාවකයන් වහන්සේලා ඕසමග තර්ක විතර්ක කරන්න යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පින්ඩපාතෙන් අනතුරුව මේ පිළිබඳව උන්වහන්සේට දේශනා කරනවා, පැහැදිලි කරනවා. මෙහෙම වුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝම වටින, බොහොම වැදගත් දේශනාවක් කළා. මහණෙනි, උග්ඝාමාන කියන විදියට එයා කියන්නේ කයින් අකුසල් කරන්නේ නැත්තම්, කාය දුස්චරිතයෙන් මිදිලා නම්, වාග් දුස්චරිතයෙන් මිදිලා නම්, මනෝ දුස්චරිතයෙන් මිදිලා නම්, ආජීවයේ දේතා පිරිසුදු නම්, එයා උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියටපත් වෙච්ච, වාදයෙන් සැලවිය නොහැකි අයෝධ්‍ය ශ්‍රමණයා කියලානේ. මහණෙනි, ඒ උග්ඝාමානගේ ඉගෙනවීම ඇත්තනම් කයින් අකුසල් නොකළ පමණකින්, වචනයෙන් අකුසල් නොකළ පමණකින්, සිතෙන් අකුසල් නොපද වූ පමණකින්, ආජීවයේ පිරිසිදු වූ පමණකින් උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියටපත් වෙච්ච, වාදයෙන් සැලවිය නොහැකි අයෝධ්‍ය ශ්‍රමණයාණන් මහණෙනි, මම නුඹලගෙන් විමසනවා, දැකලා තියෙනවද පුංචි ලදරුවෝ? උඩුවැලිය අතට ඉන්න පුංචි ලදරුවෝ දැකලා තියෙනවද? එහෙමයි ස්වාමීනි. ඒ දරුවන්ගේ අතපය හොලවනවා ඇර මොන කාය දුස්චරිතයක්ද? ඒ දරුවන්ගේ තියෙනවද මොනවා හරි කාය දුස්චරිතයක්? නෑ ස්වාමීනි. ඒ දරුවෝ hina වෙනවා, අඬනවා හැර මොනවා හරි වාග් දුස්චරිතයක් පේනවද? ඒත් නෑ ස්වාමීනි. මේ මමය අනුන්ය කියන අදහසවත් ඒගොල්ලන්ට තියෙනවද? නෑ ස්වාමීනි. එහෙනම් කයින් අකුසල් කරනවද? වචනයෙන් අකුසල් කරනවද? මනසෙන් අකුසල් උපදිනවද? ඒ විතරක් නෙමෙයි මහණෙනි. ඒ ලදරුවා අම්මා දෙතනේ මුවට ලංකලොත් කිරිටික උරාගෙන බොයි. ඊට වැඩිය වෙනස් විදිහකින් ජීවිතේ පවත්වන්න යන්නේ නැහැ. එහෙනම් ඒ දරුවාගේ මොන ආජීවයේ අපරිසුදුකමක්ද? වැරදි විදිහට ජීවිකාව පවත්වන්න, වැරදි විදිහට උපයන්න යන්නේ නැහැ. එහෙනම් මහණෙනි, මේ පුංචි ලදරුවොත් කාය දුස්චරිතය කරන්නේ නැහැ, වාග් දුස්චරිතය කරන්නේ නැහැ, මනසෙන් අකුසල් උපදවන්නේ, ආජීවයේද පිරිසුදු. උග්ඝාමාන කියන්නේ ඇත්තක් නම් මේද උතුම් කුසල් ඇති, පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියටපත් වෙච්ච, වාදයෙන් සැලවිය නොහැකි අයෝධ්‍ය ශ්‍රමණයෙක් වෙන්න ඕන නේද මහණෙනි? අන්න මේ ශාසනයේ අකුසල් නොකරන පමණකින් ලදරු බව දක්වලා තියෙනවා. අකුසලයෙන් වැළකීම කියන තැනින් ලදරු බවයි පෙන්වලා තියෙන්නේ. එතකොට අපිට ඒකේ කොච්චර එහාවක් ඒ තුල තියෙන්නට ඕනද කියන අදහස ඒ අනුව අපට හිතා ගන්න පුළුවන්. එනිසා අරියස්ස භික්ඛවේ සීලස්ස,
ආර්ය සීලය අවබෝධ නොකළ නිසා ප්‍රතිවේද නොකළ නිසා මේ සංසාරේ බොහෝ දුර ඇවිද ගිය බව වදාරන්නේ. එනිසා පව් අකුසල් වාරණය කළ පමණ මේ ශාසනික වැඩපිළිවෙල හම්බ වෙන්නේ. ඒ නොකිරීම කියන කාරණාව හරි පහසුයි. පොදු යෝන කෙනෙකුට ඒක ඒ ප්‍රතිපදාවට එන්න පුළුවන්. හැබැයි අපේ ශාසනය ඊට එහාට යනවා. අකුසල් කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. කරන නොකරන බව මත නෙමෙයි මේ ශාසනයේ වටිනාකම පනවන්නේ. බොහොම වැදගත් දේශනාවක් මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේහි පුද්ගලයෝ වර්ග 4කට වර්ග කීපයකට බෙදලා දක්වනවා. එකක් අකුසල්. අකුසල් මුළු ජීවිතේම මුළු ක්‍රියාකාරකම්ම අකුසල්. කාය වාක් මනෝ ත්‍රිවිධ ద్వාරයේම දුස්චරිත. එයා දන්නේ නැහැ අකුසලයට හේතුව. අකුසල මූලය දන්නේ නැහැ. අකුසලේ හටගන්න විදිය දන්නේ නැහැ. අකුසලේ නිරුද්ධ කරන පිළිවෙත දන්නේ නැහැ. පළවෙනි පුද්ගලයා. දෙවෙනි කෙනා ජීවිතේම අකුසල. දුස්චරිතයෙන් යුක්තයි. හැබැයි එයා දන්නවා අකුසලේ හටගන්නේ මෙන්න මෙතනින් මේ හේතුව. මේ හේතුව නැසුණොත් අකුසලේ නැසෙනවා කියලා දන්නවා. දෙවෙනි එක්කෙනා. තුන්වෙනි එක්කෙනාගේ පැවැත්ම කුසලයි. කාය සුචරිතේ, වාක් සුචරිතේ, මනෝ සුචරිතේ. දස කුසලයෙන් යුක්තයි. හැබැයි එයා දන්නේ නැහැ කුසලයට හේතුව. කුසලය නිරුද්ධ කරන ඵල සමවත දන්නේ නැහැ. තුන්වෙනි කෙනා. හතරවෙනි කෙනා කුසලයි. කාය සුචරිතේ, වාක් සුචරිතේ, මනෝ සුචරිතේ තියෙන දුස්චරිතයෙන් මිදිලා. එයා කුසල මූලය දන්නවා. කුසලය නිරුද්ධ කරන ඵල සමවත දන්නවා. මොන හතර දෙනා. මේ හතර දෙනාගෙන් දෙන්නෙක් හීනයි. දෙන්නෙක් විශිෂ්ටයි. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අකුසල සහගත දෙන්න හීනයි, කුසල සහගත දෙන්න විශිෂ්ටයි කියලා. නෑ, බුදුහාමුදුරුවෝ හීන විශිෂ්ට භාව පැනෙවි එහෙම නෙමෙයි. අකුසලයි අකුසල මූලයේ දන්නේ නැහැ. අකුසලයෙන් මිදෙන පිළිවෙත දන්නේ නැති කෙනා හීනයි. කුසලයි කුසල මූලයේ දන්නේ නැහැ. කුසලයේ නිරුද්ධ වෙන බල සමවත දන්නේ නැහැ. එයත් කුසල වුණාට විශිෂ්ට වෙන්නේ නැහැ. එයා හීනයි. හැබැයි අකුසලයි. එයා අකුසලයේ හටගන්න හේතුව දන්නවා. අකුසලයේ දුරු කරන ඵල සමවතක් දන්නවා. හේතුව නිරුද්ධ කරන වැඩපිළිවෙලක් දන්නවා. එයා අද අකුසල වුණාට එයා හීනේ නෙමෙයි, විශිෂ්ටයි. කුසලයි කුසල මූලයේ දන්නවා. කුසලයේ නිරුද්ධ කරන ඵල සමවතක් දන්නවා. එයාද විශිෂ්ටයි. එතකොට විශිෂ්ට බව, හීන බව පනවන්නේ මේ ශාසනය. අද අපට පේන ක්‍රියාවෙන්ම නෙමෙයි.
එහෙමනම් අර අකුසල ක්‍රියාකාරකම් වලින් යුක්ත දෙන්න හීන වෙන්න ඕන. කුසල සාගත දෙන්න විශිෂ්ට වෙන්න. එහෙම උනේ නේ. අකුසල එක්කෙනෙක් හීන වුණා, එක්කෙනෙක් විශිෂ්ට වුණා. කුසල වූවන්ගෙන් එක්කෙනෙක් හීන වුණා, එක්කෙනෙක් විශිෂ්ට වුණා. එනිසා මේ ශාසනය තුල අකුසලයෙන් මිදුණු වෙන්නුණු ගැලවුණු පමණකින්ම විශිෂ්ට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ශාසනය වෙන්නේ නැහැ. නිසා අපි මේ ශාසනය තුල පවින් වලකින්නේ කෙසේදැයි අසාදනගත යුතු වෙනවා. අසාදනගත යුතු වෙනවා. ඒ අනුව ගියාම අපට මේ එකම පාඩය කොච්චර දුරක් හොයන්න විමසන්න වෙනවද? කොච්චර දුරක් මේ ගැන හොයාගෙන යා යුතු වෙනවද? මේ ටික නොකර ඉන්න එක නම් ලෝකෙට එච්චර අමාරු නෑ. හැබැයි නොකල හිටි පමණකින් ඒ ලදරු බව මිසක් මේ ශාසනයේ සීලය නොවන බව, පවින් වැළකීම නොවන බව වඩා පැහැදිලි කරගත යුතු වෙනවා. එනිසා අපි දැන් හොයන්න ඕන මේ ශාසනය තුල පවින් වැළකීම සබ්බ පාපස්සා කරනම් පව් නොකිරීම කියන අර්ථයෙන් ඒ වදාළ පිළිවෙත කුමක්ද? එතනදී අපට මේ ශාසනය ඉගෙන ගත්තොත් අපට හම්බ වෙනවා ශික්ෂාව හා විනය කියලා ධර්මතා දෙකක්. ශික්ෂාව විනය නෙමෙයි. විනය ශික්ෂාව නෙමෙයි. ශික්ෂාවෙන් කරන්නේ අනුන්ට අනර්ථය අයහපත පිණිස පවතින ක්‍රියාකාරකම් වලින් නිදහස් වෙනවා. අනුන් දිහා බලලා අනුන්ට කරදරයක් විපතක් නොවෙන්න, පාඩුවක් කලාපයක් අනර්ථයක් හානියක් නොවෙන්න යමෙකුගේ හික්මීමක් ඇත්නම් ඒක ශික්ෂාව. දැන් බුදුහාමුදුරුවෝ තනතුරු දෙන තැන්වල ශික්ෂාකාමී භික්ෂූන් අතර අගතන්පත් තනතුරු වෙනවා. විනයධාරීන් අතර අගතන්පත් තනතුරු වෙනවම දීලා තියෙනවා. ඒකක් නොවන නිසා කාටවත්ම හිරිහැරයක් කරදරයක් කාය චිත්ත පීඩාවක් ඇති නොවෙන්න කෙනෙකු හික්මනවා නම් ඒක ශික්ෂාව, ශික්ෂණය. විනය කියලා කියන්නේ තමාගේ පැත්තෙන් හික්මනවා. තමාව ආරක්ෂා කරගන්නවා. ආධ්‍යාත්මයම සුරකිනවා. අනුන්ට කරදරයක් නොවෙන්න හැසිරෙන තැන ශික්ෂාව වෙනවා. තමන්ට අනර්ථයක් නොවෙනසේ කටයුතු කරන තැන තමයි විනය කියලා කියන්නේ. ඒක තවදුරටත් විස්තර කළොත් රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය ත්‍රිවිධ වෙනවා. රාගය, ද්වේෂය, මෝහය කියලා කියන්නේ තමන්ට අනර්ථය හදාගෙන තමන්ගේ අර්ථයත් ආවරණය කරගෙන අනුන්ගේ අර්ථයත් අහිමි කරලා අනුන්ට
අනර්ථයම අයහපතම ගෙන දෙන්න පුළුවන් හේතු. එනිසා මෙන්න මේ ටික දුරු වෙන්න අඩුතරමින් දුරු වෙන වැඩපිළිවෙලක් හෝ ඇතොත් අන්න මේ ශාසනය හම්බ වෙන්නේ එතනින්. ශික්ෂාව කියන එක ලෝකෙට ලේසි. මම මේ වැරදි ටික අද ඉඳලා කරන්නේ නැහැ. වලකිනවා මිදෙනවා කියලා අදිෂ්ඨාන පූර්වකව රැඳෙන්න පුළුවන්. හැබැයි ඒක ඒ හැටියෙන්ම යථාර්ථයක් වෙන්නේ නැහැ. වැඩි පීඩනයක් ආවොත් ඒ පොරොන්දු කඩ කරගෙන අකුසලයට කෙනෙකුට යන්න බැරි කමකුත් නෑ. ඒ ශික්ෂණයෙහි පිහිටන්නට නොයනස්ව රැඳෙන්න පුළුවන්කම තියෙන්නේ ඇතුළතින් එන පීඩනය වළක්වා ගන්න තරමේ හෝ වැඩපිළිවෙලක් ඇත. ඒ ගැන දේශනාව තුළ සඳහන් වෙන්නේ ක්ලේශයන්ගේ අවස්ථා තුනක් ගැන කතා වෙනවා. අනුසය, පරිඋත්ථාන, විතික්කම. අනුසය, පරිඋත්ථාන, විතික්කම. අනුසය කියලා කියන්නේ තියෙන බවක්වත් පේන්නේ නැහැ. තියෙන බවක්වත් පේන්නේ නැහැ. සැඟවිලා. පරිඋත්ථාන කියලා කියන්නේ ඇතුළත අවදි වෙලා, හිතේ අවදි වෙලා. විතික්කම කියලා කියන්නේ ඇතුළත අවදි වෙච්ච එක නැගිටලා බලවත් වෙලා කාය වා ක්‍රියාවක් දක්වා එළියට ඇවිල්ලා. එතකොට කාය වා ක්‍රියාවෙන් අකුසල් වෙනකොට ඒ අවස්ථාව විතික්කම. හිතේ ක්ලේශය අවදි වෙන තැන පරිඋත්ථාන. අවදි වෙලත් නේ තියෙනවද කියලාවත් දන්නේ නැහැ. හැබැයි තියෙනවා. දැන් අපි ළඟ රාගය දැන් නැහැ. ද්වේෂය දැන් නැහැ. මෝහය දැන් නැහැ. වෛරය ක්‍රෝධය දැන් නැහැ. ඒ වුණාට ඕනම වෙලාවක නැගිටින්න පුළුවන් හේතුව. ඒ ඕනම වෙලාවක නැගිටින්න පුළුවන් හේතුව තියෙනකන් යම් වෙලාවක නැගිට්ටොත් නැගිටලා බලවත් වුණොත් විතික්කම අවස්ථාව ඉක්මවා යනවා. ඒ ශික්ෂාවන් විඳගෙන එළියට යනවා. ඒ නිසා අපට ශික්ෂාව මනාකොට සිල් පද මනාකොට රකින්නත් පරිඋත්ථාන හිතේ අවදි වෙන අවස්ථාව දමනය කරගන්න, පාලනය කරගන්න වැඩපිළිවෙලකට ඕන. ඒ විතරක් නෙවෙයි, අවදි වෙනකන් ඉඳලා ඒක නිවන එක නෙවෙයි. අවදි වෙන්න තියෙන හේතුවම නැති කරගත්තොත් අන්න එතන තමයි සබ්බ පාපස්සකරණ, සියලු පවින් වැළකුණු තැන. එතනටයි සියලු පවින් වැළකීම ගැන කියන්න පුළුවන් වෙන්නේ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ස්වභාවික ගුණයටපත් වෙලා. ස්වභාවික ගුණය කියලා කියන්නේ සමාදානය නිසා. අදිෂ්ඨාන කරලා
උත්සාහයෙන් වීරියෙන් මහන්සියෙන් රකින්න පිළිවෙතක් නෙමෙයි. දැන් අපේ සීලේ උත්සාහයෙන් මහන්සියෙන් අදිස්ථානයෙන් ශක්තියෙන් රැකෙන එක. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගුණේ එහෙම නෙමෙයි. ඒ උත්සාහයක් වීරියක් අදිස්ථානයක් සමාදානයක් හිතන්න නෑ. උන්වහන්සේලා ඒ වරදින් මිදලා තියෙන්නේ වරද නොකර ඉන්න දඟලන උත්සාහය නිසා නෙවෙයි. වරදට එන්න නම් විතික්කම අවස්ථාවට එන්න බෑ කෙලස්. විතික්කම අවස්ථාවට එන්න නම් පරිඋත්ථාන අවදි වෙලා තියෙන්න බෑ. අවදි වෙන්න නම් අවදි වෙන හේතුව තියෙන්න බෑ. අවදි වෙන්න තියෙන හේතුවම නැති කළොත් අවදි වෙන්නේ නැහැ. අවදි උනේ නැත්තම් ඒ දූෂිත මනස මුල් වෙලා කරන ක්‍රියාකාරකම් ටික හම්බ වෙන්නේ නැහැ. අන්න එතකොට කියන ස්වභාවික ගුණ කියලා. ස්වභාවික ගුණය. ස්වභාවික ගුණයට එන්න ඕන. එතකොට අපි මේ ශාසනය තුල භවින් වැළකීම කියලා කියනකොට සමස්ත ප්‍රතිපදාවක් දක්වා ඒ තුල කරුණු කියවෙනවා.